අපොතේ පළවෙනි ප්‍රශ්නය අපි අහලා තිබුණේ පරිගණකය තුළ දත්ත හා උපදෙස් ආචනය වී ඇත්තේ කවර ආකාරයකින්ද කියලා. පුතාගේ උත්තරය ඒකෙදි හරි ද්විමීය සංඛ්‍යාවක් විදිහට තමයි තියෙන්නේ. අපි එදිනෙදා පාවිච්චි කරනවා දශමීය සංඛ්‍යාවන්. එතකොට අනිකුත් පරිගණකය තුළ කෙටියෙන් දක්වන්න අපි ෂඩ්දශමීය සහ අෂ්ටමීය කියන සංඛ්‍යා අපි පාවිච්චි කරනවා. right. දෙවෙනි ප්‍රශ්නේ දුගේ උත්තරේ වැරදි. අපි බලමු ඇයි වැරදි කියලා. මේකෙදී අහන්නේ ප්‍රශ්නේදී දශමීය සංඛ්‍යාව දීලා තියෙන 156 මේක අෂ්ටමීය සංඛ්‍යාවකට දෙන්න අහන්නේ. එහෙනම් අපි දන්නවා මේක බෙදන්න ඕනේ 8න් 8 වරක් 1 8යි 76ට 8 වරක් 972යි ඉතුරු 4ක් එනවා පුතේ. ඊට පස්සේ අය පාරක් අපි 8ෙන් බෙදුවොත් 8 වරක් 2 16 ඉතිරි 3යි. මේකත් අය පාරක් 8ෙන් බෙදුවොත් 0 ඉතිරි 2යි. එහෙනම් අපි දන්නවා 156 10 කියන එක සමාන වෙන්න ඕනේ 234 8 කියන එක. එහෙනම් මතක තියාගන්න පුතේ මොකද අපි කරන්න ඕනේ කියන එක. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට ගියොත් 2b16 ෂඩ්දශමීය සංඛ්‍යාවට තුල් වෙන එක තමයි අහන්නේ. එරුණි මට කියන්න ෂඩ්දශමීය සංඛ්‍යාවක් දක්වන්න අපිට බිටු කීයක් ඕන වෙනවද? ෂඩ්දශමීය සංඛ්‍යාවක් දක්වන්න බිටු අපිට කීයක් ඕන වෙනවද හිරුණි? ඔව් අය පාරක් මතක් කරොත් 2b16 තියෙන්නේ අපිට බිටු 4ක් ඕන වෙනවා. ඒතර b කියන්නේ a කියන්නේ 10 b 11 11 හැදෙන බිටු 4ක් ඕනේ. 2.2 1 2 2 2 3 ස්ථානියගේ ගත්තොත් 1 2 4 8. එතකොට 11 කියන එක හැදෙන්න 8යි 2යි 10යි 11යි. එහෙනම් b කියන එක අපිට දක්වන්න වෙන්නේ 1.1 කියලා. 2 කියන සංඛ්‍යාව ඕන නම් 2ට 1යි ඉතුරු ටික බිංදුව වෙන්න ඕනේ. එහෙනම් මේ 2 කියන එක දක්වනවා අපි 0.1 කියලා. එහෙනම් උත්තරේ පළවෙනි එක තමයි එන්න ඕනේ. right. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේදී අහන්නේ පුතේ සංඛ්‍යාංක 4ක් අපිට දීලා තියෙනවා. මේක දෙකේ පාදයෙන් දීලා තියෙන්නේ. දෙකේ පාදයෙන් ගත්තොත් මේ දෙකේ බිංදුව 2 1 මේ දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 දෙකේ 6 දෙකේ 7. හොඳයි. එතකොට අපි කියනවා 2 1 කියන්නේ 2 බිංදුව කියන්නේ මේක 1යි 2ක් නැහැ 4ක් නැහැ 8 මේක 16 32 64 128 164 128. ඒතර එකතුව වෙනවා 16 8යි 24යි 12යි 5යි 1යි 153යි. එහෙනම් අපි මේකෙදි පෙන්නන්නේ 153 කියන ආකාරය. ඊට පස්සේ 113 8 කිව්වොත් පුතේ මේ තියෙන 8 බල 8 බිංදුව 8 1 8 2 ඒ කියන්නේ 8 බිංදුව කියන්නේ 1යි 1 පරක් 3 3යි ඒකට එකතු වෙන්න ඕනේ 8 1 කියන්නේ 8යි 8 දෙවෙනි බලය කියන්නේ 64යි 64යි 8යි 72යි 3යි 75 කියන එක තමයි එන්නේ. 160 වෙනසක් නෑ අපිට ගන්න පුළුවන්. 16 බලගත්තොත් මේ 16 බිංදුව
මේ 16 එක ඒ කියන්නේ 1යි මේක 16යි එතකොට එක්වරක් මේ ඒ කියන්නේ 10යි එතකොට 10යි මෙතන 16යි මෙතන 26යි එහෙනම් කුඩාම සංඛ්‍යාව වෙන්නේ 1a ඊළඟ සංඛ්‍යාව 113 කියන්නේ මෙතන 75යි මෙතනට එන්නේ පොතේ 26 මේක 75 ඊළඟ 153 සහ 150 උත්තරේ 4 වෙනි එක එනවා ඊළඟ ප්‍රශ්නට යමු මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ මේ 800 කියන එක දක්වන්න පුළුවන් අගයන් මොනවද කියන එක 800 කියන එක මේ අගය දක්වන්න නම් පුළුවන් වෙන්නේ මොනවද කියලා අපි දශමයේ අගයන් ගත්තොත් දශමය කියලා කියන්නේ අපි දන්න බිංදුවේ සිට 9 දක්වා සංකේත තියෙන්නේ ඒ කියන්නේ දශමය අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ අපි ගත්තොත් පොතේ ෂඩ්දශමය ෂඩ්දශමීය සංඛ්‍යා ගත්තාම ෂඩ්දශමීය සංඛ්‍යා යන බිංදුවේ ඉඳන් f දක්වා මේකෙදිත් 8 කියන එක එනවා අපිට ෂඩ්දශමය දක්වන්න පුළුවන් අෂ්ටමය ගත්තාම බිංදුවේ ඉඳන් 7 දක්වා පාවිච්චි කරන්න බෑ එහෙනම් පිළිතුර වෙන්න ඕනේ දශමයේ සහ ෂඩ්දශමයේ කියන දෙකම මේකෙදී එනවා පුතේ චලනිත් ඉන්නවා මම බලමු චනු 6 වෙනි ප්‍රශ්නෙට මේ 6 වෙනි ප්‍රශ්නේ අපි ප්‍රශ්නෙට ගිහිල්ලා බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපිට 6 වෙනි ප්‍රශ්නේ පරිපත දීලා තිනවා මේකට අදාළ පරිපතයට අදාළ ප්‍රකාශනය තමයි අහන්නේ පුතට තේරෙනවා මේක තියෙන්නේ O ගේට්ටුවක් අපිට ලැබිලා තියෙනවා AB O කියලා කියන්නේ A ධන B කියන එක මෙතනින් C එනවා ඊට මේක එනවා A ධන B වරක් C මෙතනින් D එනවා එතකොට එනවා A ධන B වරක් C වරක් D කියන එක ගුණිතේ ඉන්නේ මෙතනින් E බා කියන එක එනවා එහෙනම් x සමාන වෙනවා a ධන b වරක් c වරක් d ධන e බා එහෙනම් මේකට අදාළ උත්තරය වෙන්නේ මෙන්න මේ දෙවෙනි එක හරි e බා කියන එක තමයි මේ e dash කියලා දීලා තියෙන්නේ හොඳයි ඒ 6 වෙනි ප්‍රශ්නේ හත්වෙනි ප්‍රශ්නට යමු හත්වෙනි ප්‍රශ්නේදී අහන දේ තමයි ආදාන සමාන ප්‍රතිදාන ලබන තර්කන පරිපත මගින්ද කියලා අහනවා හත්වෙනි ප්‍රශ්නේ අපි හත්වෙනි ප්‍රශ්නට යමු මේකෙදි දීලා තියෙනවා අපිට පුතේ පරිපත තුනක් අපිට දීලා තියෙනවා ඊට පුතේ මේකට අද ප්‍රකාශන අපි ගත්තොත් මෙතනින් A එනවා මෙතනින් B නම් මේ AND එක තියෙන්නේ ගුණිතය A තිත B කියලා අපිට ලැබෙනවා මෙතනිනුත් B එන්නේ ඒ නිසා මෙතනින් එළියට එනවා A තිත B තිත B කියන එක උඩින් A එනවා ඒක නිසා මේකේ අවුට්පුට් එක වෙන්නේ A එකතු කිරීම A තිත B තිත B කියන හොඳයි අපි ඊළඟට බැලුවොත් පුතේ මෙතනනොත් A එනවා මෙතනනොත් B එනවා එහෙනම් මෙතනින් එන්නේ ගුණිතය A තිත B උඩින් A එනවා ඒ නිසා මේකේ පරිපතය අවුට්පුට් එක A ධන AB A තිත B කියන එක ඊළඟ පරිපතය ගත්තොත් මේකේ A මේක B මේක A ධන B උඩින් A එනවා එහෙනම් A වරක් A ධන B කියන එක තමයි තුනෙන් එන්නේ බැලු බැලමට අපිට හිතෙනවා මේ සමීකරණ සමානද කියලා.
ක්‍රම කීපයක් තියෙනවා පුතේ මේක සතිතාවක වඳින්න පුළුවන් පුතාලා ගත්තොත් එහෙම A B අපිට ඕනේ වෙන්නේ A ධන A වරක් B තිත B කියන එක පුතාට ඒත් පුළුවන් A තිත B හොයන්න පුළුවන් අපිට ඒක ඕන වෙන නිසා ඊට පස්සේ A තිත B තිත B ඕනම් හොයන්න පුළුවන් අපිට ඊට පස්සේ ඕනම් පුළුවන් A ධන B හොයන්න හරි එතකොට අපි ගත්තොත් A තිත B A තිත B තිත B A ධන B කියලා ගන්න පුළුවන් එහෙනම් පළවෙනි පරිපතයෙන් එන්නේ A ධන A තිත B තිත B මේක අමාරු නෑ මේක එකතු කරලා ගන්න පුළුවන් ඊට පස්සේ A ධන A තිත B එක හොයන්න පුළුවන් A වරක් A ධන B ඔය ටික ලියා ගත්තා නම් පුතාලට මේකේ පෙන් හොයා ගන්න පුළුවන් මේ තුන සමානද නැද්ද කියලා මම කෙටි ක්‍රමයක් කියලා දුන්නොත් පළවෙනි එකේ තියෙන A ධන A තිත B තිත B පළවෙනි එක දෙවෙනි එකේ තියෙන A ධන A තිත B තුන්වෙනි එක A තිත A ධන B මේක බීජ ගණිතයම තමයි එහෙනම් බීජ ගණිතයේ මේ තියෙන දෙයක් තමයි පුතාලා දන්නවා නම් අපි කතා කරා මේවා ගැටලු මුලදී A තිත A කියන්නේ කීයද කියලා A තිත A කියලා කියන්නේ අපි දන්නා මේවා බූලියන් නගයන් විතරයි ගන්න පුළුවන් එක්ක බිඳුව එතකොට බිඳුව තිත බිඳුව කිව්වොත් ඒක එකෙන්ම ගුණ කරොත් බිඳුවයි එක එකෙන්ම ගුණ කරොත් එකයි එහෙනම් A වලින් ගුණ කරොත් උත්තරේ A වෙන්න ඒක නිසා අපි දන්නා මේ B තිත B කියන්නේ තනි B එකට ලියලා මට ලියන්න පුළුවන් A දාන A තිත B කියලා එහෙනම් පළවෙනි එකයි දෙවෙනි එකයි දැනට සමානයි තුන්වෙනි එක ගත්තොත් මේක ගුණිතයක් පුතේ ගුණ කරලා බලන්න පුළුවන් එතකොට එන A තිත A දාන A තිත B 1 අර කලින් දැනුමෙන් අපිට කියන්න පුළුවන් A තිත A කියන්නේ A ධන A තිත B එහෙනම් මේ තුනම සමානයි කියන උත්තරේ අපිට ගන්න පුළුවන් හොඳයි පරිගණකයට සම්බන්ධ කළ අලුත් මුද්‍රණ යන්ත්‍රය නිසි පරිදි ක්‍රියාකරීම සඳහා විශේෂ මෘදුකාංගය ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. මෙම විශේෂ මෘදුකාංගය කුමක්ද? අපි මේ පාඩම තමයි පුතේ අපි කතා කරමින් හිටියේ. එතකොට මේකට අදාළව විශේෂ මෘදුකාංගය කියන එකට තමයි උපක්‍රම දාවකය කියන එක එන්න ඕන වෙන්නේ. ගොළු කළමනාකරණය කියලා පුතේ අපි ෆෝල්ඩර්ස් හදන එක, ෆයිල්ස් කොපි කරන, පේස්ට් කරන මෙන්න මේව තමයි මේ ඒ සඳහා නෙවෙයි විශේෂ මෘදුකාංගයකට තමයි උපක්‍රම දාවකය කියලා කියන්නේ. ඒකට මුද්‍රණ යන්ත්‍රයක් එහෙම නැත්නම් සුපරීක්ෂකයක් වැනි ඕනෑම උපකරණයක් සම්බන්ධ කරද්දී මේ ඩිවයිස් ඩ්‍රයිවර් කියන එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ වෙනවා. ඊළඟ මෙතන නිර්භාගී කාරකය කියන ඩිෆ්‍රැග්මන්ට් මම කියලා තියෙනවා කාලයක් පුතේ ගොනු ලියලා මකද්දී ඒවා එකම කොටසක් එක තැන ලියවෙන්නේ තැන් තැන් වල ලියවෙනවා. මේ ඔක්කොම එකට කරන එක තමයි නිර්භාගීකරණය කියලා කියන්නේ. කාර්ය කළමනාකරණය කියලා කියන්නේ processes කරන එක. මේකේ උත්තරේ ඉන්න ඕනේ පුතේ දෙවෙනි එක. right 9 වෙනි එක මේක නම් අපි කතා කරපු එකක්. පුතාලට මම කිව්වා පරිගණකයක් විදුලිය සැපයුවට පස්සේ මුලින්ම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. මුලින්ම සිද්ධ වෙන්නේ පුතේ ROM කියන chip එකේ තියෙන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ ROM එකේ කියන වැඩසටහන තමයි නිෂ්පාදකයා විසින් තැන්පත් කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අපි කියන්නේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියලා. ඒකෙන් කරන්නේ පුතේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙනම සියලුම කොටස් එකට සම්බන්ධ වෙනවාද කියලා බලනවා. එහෙමනම් ඒක මෙහෙයුම් පද්ධතිය දෙන. ඒතර මෙහෙයුම් පද්ධතිය නෙමෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් පද්ධතියට කලින්. හරි? එහෙනම් උත්තරේ එන්න ඕනේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියන එක. BIOS chip එකේ තමයි
මේ ආරම්භකදී මුලින්ම ක්‍රියාත්මක වෙන වැඩසටහන තියෙන්නේ. ඒතර පරිගණකයට විදුලිය සපයපු ගමන් මේ පරිගණකයේ කොටස් ක්‍රියාත්මක වෙනවද කියලා බලලා මෙහෙයුම් පද්ධතිය වෙත ලබා දෙන එක තමයි මේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතියෙන් සිද්ධ වෙන්නේ. දහවෙනි එක නම් පුතාලගේ ඔක්කොගේම ප්‍රශ්න වලට උත්තර හරි. මේක ගැන මම වැඩි කතා කරන්න යන්නේ ඒක නිසා ඔක්කොගේම උත්තරේ හරි නිසා වදනක් සෙවීමට පාවිච්චි කරන්න පුළුවන් මොන මේවලමද කියලා අහන මම මෙතෙන්ට යන්න. මෙතන උත්තර ටික පෙන්නන්නේ නැති නිසා 10 සහ 11 කියන දෙකම 10 වෙනි ප්‍රශ්නේදී අහලා තිබුණේ ලේඛනික වගුවකට මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියන එකයි. අපි වගුවක් වර්ණ ගන්නවන්න පුළුවන් කියන එක අපි කතා කරා. වර්ග යාබද කෝෂ ඒකබද කිරීම අපි මර්ජ් කියන එක කතා කරා. මර්ජ් එකට එකතු කරනවා කියන අදහස. මේකත් හරි. වගුවකට කෝෂ ඇතුළත් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. වගුවක් නිර්මාණය කරලා පස්සේ අවශ්‍ය පරිදි අපිට කෝෂ ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් C කියන එකත් හරි. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ ABC සියල්ලම කියන එක. මේක ලේසි ප්‍රශ්නයක්. ඔක්කොගේම උත්තර හරියට ඇවිල්ලා තිබුණා පුතේ. අපි ඊළඟට ගියොත් වදන් සැකසුම් මුදුකාංග වදන් සැකසුම් කියන එක අපි කොටසක් කතා කරලා තිබුණා පුතේ. නමුත් මට හිතෙනවා අපි ඒක නැවත බලන්න ඕනේ. කොහොමද මේවා වෙන්නේ කියලා. මම දැනට කිව්වොත් එහෙම මේ තියෙන ෆයින් කියන tool එක මොන හරි දෙයක් හොයන්න අවශ්‍ය වුණොත් මේක තව තියෙනවා find and replace කියලා. මේ තියෙන link එකක් අපිට link එකක් උදාහරණයක් විදිහට දිවින පත්‍රෙට නම් දිවිනට අවශ්‍ය link එක හදන්න මේ icon එක පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන grammar ව්‍යාකරණ නිවැරදිද කියලා බලන්න අවශ්‍ය නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට කියන්නේ change case capital ලකුරු simple ලකුරු ඒ විදිහට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ප්‍රශ්නේ අහන්නේ කොයි මේවලමද කියලා එක කියන එක උත්තරේ එන්න ඕන. right. වදන් සකසන මුදුකාංගික තැපැල් මුසුව මේල් මර්ජ් කියන එක කොහොමද පාවිච්චි කරන්න කියලා කියනවා. එතකොට මේකේ තියෙන ප්‍රධාන ලේඛනයක්. ඒ ප්‍රධාන ලේඛනය ඉස්සලම නිර්මාණය කරලා අපිට යැවිය යුතු වගේ දත්ත එකට එකතු කරලා ඊට පස්සේ අපිට අවශ්‍ය ලිපි ප්‍රමාණය නිර්මාණය කරන එක තමයි අපි තැපැල් මුසුවේදී කරන්නේ. ඒතර P සහ Q කියන අගයන් මොනවද කියන එකයි අහන්නේ. P සඳහා ප්‍රධාන ලේඛනයත් Q සඳහා දත්ත මූලය කියන එකත් පොතේ මේකදී එන්න ඕන. හොඳයි 13 ප්‍රශ්නට අපි යමු. හොඳයි 13 වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ටිකක් අමාරු ප්‍රශ්නයක්. මේකේ සමීකරණයක් දීලා තිනවා y වලට අගය ගන්න. ඒතර y කියන අගය එන්නේ මෙන්න මේ අපි ගත්තොත් එහෙම කොලම් එකේ මෙන්න මේ ක්ෂේත්‍රයට තමයි y කියන එක එන්න ඕන. x අගයන් දීලා තියෙනවා p q r අගයන් දීලා තියෙනවා. ඒතර y වල අගය හොයන්න නම් ඉස්සෙල්ලාම අහන්නේ මෙන්න මේ D2 කියන තැනට එන්න ඕන අගය. D2 කෝෂය ලියන්න පුළුවන් සූත්‍රය තමයි අහන්නේ. පුතා දන්නවා අපිට ඕනේ මේ D2 කියන එකට එන්න ඕනේ තමයි මොකද px2 p තියෙන්නේ B2 මම නිකන් ලියන්නේ මේකනේ හරි උත්තරේ නෙමෙයි B2 මේක වැඩි කරන්න ඕනේ x වලින් x අගය තියෙන්නේ මෙතන c2 කින් එහෙනම් c2 වර්ගය නිසා මම තා පරක් c2 කින් ගුණ කරනවා ඊට පස්සේ q කියන්නේ b2යි sorry මේක b1 මෙතනට එන්න ඕනේ b1යි c2 වැඩිගෙන c2 ඊට පස්සේ q කියන්නේ b2යි b2ත් ගුණ වෙන්න ඕනේ
C2කින් ඊට පස්සේ R කියලා කියන්නේ B3 මේ විදිහට එනවා. හැබැයි පුතේ මේක එකපාර පේලියක් යටට කොපි කරොත් මොකද වෙන්නේ? මේ B1 B2 වෙනවා, C2 C3 වෙනවා, C3 වෙනවා, B2 B3 වෙනවා, C2 C3 වෙනවා, මේක B4 වෙනවා. හැබැයි මේ අගයන් වෙනස් වෙන්න බෑ. අපි කතා කරා සාපේක්ෂ සහ නිරපේක්ෂ. මේ අගයන් වෙනස් නොවෙන්න ඕනේ. හැබැයි මේවා වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ. එහෙනම් වෙනස් නොවෙන්න නම් අපි මතකද ඩොලර් සලකුණ ගැන කතා කරා. $B$1 ගුණ කිරීම C2 ගුණ කිරීම C2 ධන $B$2 ගුණ කිරීම C2 ධන $B$3 කියන එක එනවා. මේක ඇත්තටම මේ B වලට ඩොලර් එක වෙන්න අවශ්‍යත් නැහැ. නමුත් මේ අපේ උත්තරේදී මේ උත්තරය අපිට දීලා තියෙනවා. එහෙනම් අපි බැලුවොත් මේකෙදී අපිට පළවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ හරි උත්තරේ විදිහට. ඊළඟ ප්‍රශ්න නම් බොහොම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. මේකේ විශාල මාර්ගය ගන්න අපි දන්නවා max කියන එක තමයි ගන්න ඕනේ. ඒක නම් ලේසි ප්‍රශ්නයක්. right. මේකේදී මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් අහනවා. මේකේ සූත්‍රය අතුල් කරොත් මොකද්ද ඩිස්ප්ලේ වෙන්නේ කියන එක. පුතාට මතක ඇති මේකෙදී ප්‍රමුඛතාවයට අපි ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා මේකෙදී මුලින්ම තියෙන්නේ 6 අඩු කිරීම 2 දෙවෙනි බලය ධන 5 ධන 4 බෙදීම 3. අපි දන්නවා මුලින්ම පුතේ වරහන් තියෙනකොට වරහන් ඉවත් කරගන්න ඕනේ. ඒ නිසා මේක එනවා 4 දෙවෙනි බලය සහ මෙතන එනවා 9 බෙදීම 3 කියන එක. බලය අපි කලින් කරනවා 4 දෙවෙනි බලය කියන්නේ 16යි. 9 3ෙන් බෙදුවොත් එහෙම 3යි 16 3යි 19 කියන පිළිතුර අපිට ලැබෙනවා. එහෙනම් මෙන්න මේක තමයි පිළිතුර වෙන්න ඕන. මේකෙදී අහන්නේ ආදානයේ ක්‍රියාවලිය සහ ප්‍රතිදානය කියන එක. එතකොට අපි ATM කාඩ් පතක් ඇතුළත් කරලා පින් අංකයක් දීලා අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය දුන්නාම ශේෂය තියෙනවා නම් අපිට මුදල් ආපහු ලබා දෙනවා. මේකේ මුලින්ම අහන්නේ ඉන්පුට් එක මොකක්ද කියලා. එහෙනම් ඉන්පුට් එකක් විය හැකි ඒවා තියෙන්නේ පුතේ මෙතනදී ලබා ගත යුතු මුදල කියන එක. එහෙනම් මේක හරි වෙන්න ඕනේ. ඊට පස්සේ ශේෂය යාවත් කිරීම තමයි ක්‍රියාවලිය. අවසානයේ නව ශේෂ. ඒක නිසා මේක තමයි පිළිතුර විදිහට අපිට ලැබෙන්න ඕන. හොඳයි. මේ ප්‍රශ්නේදී අහනවා පළමු පරම්පරාවේ සිට නූතන පරම්පරාව දක්වා පරිගණක පරිණාමනයේදී මොකද වෙන්නේ කියලා. මේකෙදී පරිගණක වල සැකසුම් හැකියාව වැඩි වුණාද? ඔව්, processing power එක වැඩි වුණා. ඊට පස්සේ CPU එක තුල වර්ග සෙන්ටිමීටර් ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩි වුණාද? ඔව් වැඩි වුණා. එන්න අපේ තාක්ෂණ දියුණු වීමේ ඉතා කුඩා ප්‍රමාණයක වැඩි ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් දැමීමේ හැකියාව ලැබුණ කියන්නේ B හරි. එන්න පරිගණක වල ආචරණ ධාරිතාව වැඩි වුණාද? ඔව් වැඩි වුණා. එහෙනම් මේ තුනම හරි කියන එක තමයි පිළිතුර විදිහට අපිට බාර ගන්න වෙන්නේ. හොඳ ප්‍රශ්නයක් මේකත් කලින් පාඩමේ මේකෙදී අහන්නේ කල් පවතින සේදත්ත ආචනය කිරීමට. අපි දන්න මතකයන් වර්ග දෙකයි. හරි? නශ්‍ය මතකයනේ තියෙනවා, නශ්‍ය නොවන මතකයේ තියෙනවා. right, temporary memory and permanent memory. දැන් අපි ගත්තොත් එහෙම නිහිත මතකයේ cache memory කියන එක, RAM කියන එක, වීඩියෝ මතකයේ මේවා ඇවිල්ලා తాවකාලිකයි. නශ්‍ය මතකය. hard disk එක තමයි නශ්‍ය නොවන, ඒ කියන්නේ permanent වෙන නිසා දෘඩ තැටි කියන එක තමයි මේකෙදී අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ.
හොඳයි මේ ප්‍රශ්නය ටිකක් පැටලෙන ප්‍රශ්නයක් ඒ අවුරුද්දේ ඉන්පුට් ඩිවයිස් මොනවද කියලා අහන ඉන්පුට් ඩිවයිස් පමණක් මෙන්න මේක තමයි වැදගත්තේ යතුරුපූර්ව අපි දන්නවා ඉන්පුට් ඩිවයිස් එකක් මූසිකේ ඉන්පුට් ඩිවයිස් එකක් වෙබ් කැමරාවේ ඉන්පුට් ඩිවයිස් එකක් තීරු කිවතනේ ඉන්පුට් ඩිවයිස් එකක් සමතල සුපරික්ෂේ කියලා කියන්නේ ස්කෑනර් එක ඔව් ඒක හැම එකේම තියෙනවා අපිට අමතක කරන්න පුළුවන් හැබැයි ඔයගොල්ලෝ දන්නවා ස්පර්ශ තෙරේ කිව්වොත් මේ දෙකටම අදාළයි. ඒ කියන්නේ ඉන්පුට් සහ අවුට්පුට් දෙකම. ඒක නිසා මේ දෙක මේ තුනමට එනවා. ඒ කියන්නේ මේ තුනම වෙන්න බෑ. අපිට එක උත්තරයක් ගන්න වෙන අපිට පළවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හැබැයි අතරම පොතේ CD-ROM කියන එක ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට නෙමෙයි අපි සලකන්නේ. සාමාන්‍යයෙන් මේකෙදී CD-ROM කියන එක ගන්න ආචයන උපකරණයක්, ආචයන භාගයක් විදිහට තමයි. නමුත් මේ ප්‍රශ්නේදී අපිට තෝරගන්න වෙන්නේ පළවෙනි උත්තරේ පමණයි. හොඳයි 21 වෙනි ප්‍රශ්නය ක්ලොක් ස්පීඩ් එක මයින්නේ මොකෙන්ද කියන ප්‍රොසෙස් ස්පීඩ් එක අපි කතා කරා තප්පරයට ක්‍රියාත්මක හැකි උපදේශ සංඛ්‍යාව කියන එක තමයි මේ හර්ට්ස් කියලා කිව්වේ හර්ට්ස් මිලියන වලින් අපි කියව මෙගාහර්ට්ස් එක බිලියන වලින් නම් ගිගාහර්ට්ස් ඒක නිසා පිළිතුර වෙන්නේ මේ ගිගාහර්ට්ස් කියන එකයි ක්ලොක් ස්පීඩ් ඊට පස්සේ මතකයන් අපි ගත්තොත් අපි මතකයන් මයින්ඩ් තමයි ගිගාබයිට් පාවිච්චි කරන උදාහරණයක් ඒ විදිහට RAM එක ගිගාබයිට් වලින් hard disk එකත් ගිගාබයිට් තිබුණා ඒ කාලේ 500 GB උදාහරණයක් විදිහට දැන් නම් ටෙරාබයිට් දක්වා ගිහිල්ලා තියෙනවා ඊළඟට අපි දත්ත සම්ප්‍රේෂණී ඒකක ගත්තොත් තප්පරයට මෙගා බිටු කියන එක තමයි පුතේ අපිට ගන්න වෙන්නේ දත්ත සම්ප්‍රේෂණයේ විශේෂම අන්තර්ජාලයේදී වේගවත් බව මයින්න තමයි මේ ඒකකේ පාවිච්චි කරන්නේ. මිනිත්තුවට පරිභ්‍රමණ කියලා කියන විශේෂයෙන් දුරතැටිය වගේ තැටි භාවිත කරන්නේ. එතකොට කොච්චර වේගින් ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි තියෙන්නේ. දැන් අද වෙනකොට තියෙන සාමාන්‍ය hard disk එකක තප්පරයට වට 7200ක් මිනිත්තුවට rates per minute. තර මිනිත්තුවට 7200ක වේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. එහෙනම් උත්තරේ එන්න ඕනේ මේකෙදි ගිගාහර්ට්ස් කියන එකට. හොඳයි. 21 වෙනි ප්‍රශ්නේ තඹරහැන් ආලෝක පරාවර්තන සහ රේඩියෝ තරංග වලට අදාළ මාධ්‍ය මොනවද කියලා අහනවා. ආලෝක පරාවර්තන අනිවාර්යයෙන්ම ප්‍රකාශ තන්තු වෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි එක තමයි උත්තරේ එන්න ඕනේ මැදට එන්නේ. තඹරහැන් වලින් තමයි අපි ඇඹරි යුගල නිර්මාණය කරන්නේ. රේඩියෝ තරංග වලින් තමයි Wi-Fi තියෙන්නේ. පුතේ එකට උත්තරේ තුන්වෙනි උත්තරේ විදිහට අපිට ගන්න වෙනවා. අවසාන ප්‍රශ්නට යමු. මේකත් හොඳ ප්‍රශ්නයක්. මේකදී අහනවා රාජ්‍ය සේවය. ඒ කියන්නේ අපි කියනවා government to citizens. ඒ කියන්නේ පුරවැසියන් සඳහා රාජ්‍යකින් ලබා දෙන සේවාවන් කියන එක තමයි අපි මේ රාජ්‍ය සේවාවන් කියලා කියන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම විභාග දෙපාර්තමේන්තුවෙන් අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා ගන්නවා කියන්නේ ඒක රාජ්‍ය සේවයක්. පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන් ජාතික හැඳුනුම්පත අයදුම්පත බා ගැනීම අපිට ඇප්ලයි කරන්න අවශ්‍ය නම් ඒකත් අපිට ලැබෙන සේවාවක්. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වෙබ් අඩවි හරහා ජල බිල්පත් මාර්ගගතව ගෙවීම. ඒකත් රජය විසින් ලබා දුණු සහනයක්. නමුත් රජයක්ම විය යුතු නැහැ අපිට යම් භාණ්ඩයක් මිලදී ගන්න ඔන්ලයින් මාර්ගගත සාපේක්ෂ මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒක නිසා උදාහරණයක් නොවන්නේ කියලා මේකදී අහන්නේ උදාහරණයක් නොවන්නේ අපිට දෙක කියන එක උත්තරේ විදියට ගන්න පුළුවන්. හොඳයි පුතේ එහෙනම් මේ විභාග ප්‍රශ්න වලට අදාළ මම දැක්කල් දෙන්නගෙම ලකුණු ටිකක් අඩුයි. හැබැයි මම හිතන්නේ හොඳට තීරු ටික බලා ගන්න ඕනේ. තව පේපර්ස් කිහිපයක් අපි ඉදිරියට කතා කරනවා. ලබන සතියේ නම් අපි අලුත් පාඩමකට යනවා පුතේ. අපි මේ තුන්වෙනි වාරයට අදාළ පාඩම් ටික පටන් ගන්න යන්නේ. ඉස්සෙල්ලම අපි ප්‍රසන්ටේෂන්ස් වලින් පටන් ගමු. ප්‍රසන්ටේෂන්ස් ටික ඉවර කරලා අපි
දත්ත සමුදාය කළමනාකරණය කියන කොටසට යනවා.